පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ලස්සන සිදුවීමක් වුණා. එතකොට පින්නතුනි මේ ධර්මයේ කියන්න කිව්වේ කොහෙද? දිව්‍ය ලෝකෙදී. මොන දිව්‍ය ලෝකේ? තව්තිසා දිව්‍ය ලෝකෙදී. ඒ දිව්‍ය ලෝකේ 3 මාසයක් ගියානේ මේ ධර්මයේ දේශනා කරන්න. ඊට පින්නතුනි මේ ධර්මයේ දේශනා කරන්න මාස 4කට කලින්. පස් පටන් ගන්නේ මොන මාසෙද? පස් කාලේ පටන් ගන්නේ අගෝස්තු මාසෙට මාස 4කට කලින් මොන මාසෙ දෙන්නේ? අගෝස්තුවට කලින් මාස මොකද්ද? මොන මාසෙද? ජූන්. ඊට පස්සේ කලින් මාස මොකද්ද? ඊට පස්සේ කලින් මාස මොකද්ද? නෑ ඊට පස්සේ කලින් මාස මොකද්ද? ආන්න අප්‍රේල් වල වෙච්ච සිදුවීම. මොන ඒ කාලෙද? අප්‍රේල්. අප්‍රේල් කාලේ පින්නතුනේ එක්තරා ඉන්දියාවේ හිටිය ධනවත් බ්‍රාහ්මණයෙක් යාට හඳුන් වගාවල් තියෙනවා. හඳුන් කියලා දන්නවනේ සුදු හඳුන් රතු හඳුන්. අන්නේ හඳුන් ගහක් වැටලා තිබුණා. මේ බ්‍රාහ්මණය මොකද කරේ පින්නතුනේ? මේකේ පාත්‍රය හඳුන් පාත්‍රයක් හැදුවා. මොකද්ද හැදුවේ? සඳුන් පාත්‍රයක්. සඳුන් පාත්‍රයක් හදලා ඉවරලා අර ග්‍රීස් ගස් වගේ මහා විශාල ගහක් ගෙනල්ලා මොකද වෙන්නේ? පාත්‍රයේ උඩ නැවුවා. මොකද කරේ? පාත්‍රයේ උඩ. ඉතින් මේ බ්‍රාහ්මණයට මොකද ඕන? රහතන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා බලාගන්න. එයා කිසිම ආගමකට බැඳිච්ච කෙනෙක් නෙවෙයි. එයා ගිහලා නිගණ්ඨනාථ පුත්‍ර ගාවට කියන ශාස්ත්‍රුන් වහන්සේ ගාවට කියන නිගණ්ඨ ඔබලා රහත් කියලා කියනවනේ. එහෙනම් උඩින් ඇවිල්ලා මගේ පාත්‍රය අරන් කියලා මට පෙන්වන්න කිව්වා. මොකද කිව්වේ? උඩින් ඇවිල්ලා මගේ පාත්‍රය අරන් කියලා පෙන්වන්න. එතකොට මම පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ගියා කොහෙද? අජිත කේසකම්බලි, පකුද කච්චායන. ওই ආකාරයට මේ 60 ශාස්ත්‍රු වාර ගානට කිව්වා ඕගොල්ලෝනේ අවබෝධ කරලා තියෙන්නේ. ඉතින් මට උඩින් ඇවිල්ලා මගේ පාත්‍රය අරන් කියලා පෙන්වන්න. ඔයාට බැරිනවා වගේ ශ්‍රාවකෙක්ට හරි කියන්න කියලා කිව්වා. දැන් මොකද වුනේ? එකල මෙයා මේක නිකන් ඊට් එකේ දැම්මගෙන රැට යන ඊට් එකේ දැම්ම වගේ මුළු ඉන්දඹදිම පැතිරෙව්වා. රහතන් වහන්සේලා ඉන්නවනම් උඩින් ඇවිල්ලා අරගෙන යන්න. උඩින් ඇවිල්ලා ගත්තොත් ඉන්නවා. නැත්තම් නෑ. දැන් දඹදිව මිනිස්සුගේ ඒ කාලේ ස්ටා තරගය මොකද්ද? කවුද උඩින් ඇවිල්ලා අරගෙන යන්නේ? කවුද ස්ටා? හරි ඒක තමයි මෙයා දැන් මිනිස්සු ওই නගරේ සවැත් නුවර මේ රජගහ නුවර පින්නතුනේ බලාගෙන ඉන්නවා සති ගණන් දින ගණන් ඒ කාලේ මාධ්‍ය තිබුණේ නැහැ. කට කතාව තමයි හොඳම මාධ්‍ය. බලාගෙන කවුද ගෙනියන්නේ? කවුරුත්ම ගෙනියන්නේ. කවුද ගෙනියන්නේ? කවුරුත්ම ගෙනියන්නේ නැහැ පින්නතුනේ. දැන් මෙයා කිව්වා මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවා කියලා කිය අපේ තීනියව කරා ගන්න. කොහෙද රහතන් වහන්සේලා? උඹලා දන් දෙන්න එපා කියාගෙන යන්නේ මිනිස්සු. දැන් අනිත් මිනිස්සු ගරහන්න පටන් ගත්තා. ඉන්නවයි කියලා අපිට රැවට්ටුවනේ දෙයියනේ. පොරෑනේ. ඔය එක එකක් රහත් වෙලා නැහැ. ඉතින් නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ කවුද? ඇඳුම් අඳින්න නැති අය. ඇඳුම් නැතුව තපස් රකින්න නැති අයට කියන්නේ මොකද? නිගණ්ඨනාථ පුත්‍ර. ඒතකොට මේ නිගණ්ඨනාථ පුත්‍රට මෙහෙම අදහසක් ආවා. කොහොම අදහසක්ද? මම ගිහිල්ලා ඕක ගන්න. මොකද කරන්නේ? මම ගිහිල්ලා ඕක ගත්තම හිතයි අපි තමයි රහත් වෙලා තියෙන්නේ කියලා. ගෝලයන්ට කිව්වා මම යනවා ඕක ගන්න රජගහ නුවරට. ඕගොල්ලෝ මගේ පස්සේ එන්න. මම අහසින් යන්න හදනකොට මගේ ඇඟේ හැමතැනින්ම එල්ලෙන්නේ. ඇයි අනේ ශාස්ත්‍රතුමනි හඳුන් කෑල්ලක් ගන්න වගේ මේ පොඩි දෙයකට එර්ධිපාතිහාරය පාන්න එපා කියලා. දැන් අර ප්‍රධාන නිකන් ශාස්ත්‍රු යනවා. දැන් ගෝලියෝ මොකද කරන්නේ? ඇඳුම් නැතුව යනවා. කියලා එකපාරට මිනිස්සුන්ට ඇහෙන්න කිව්වා ඔන්න මං අහසින් යනෝ කියලා. ගෝලියෝ මොකද කරේ? අනේ එපා කියලා එල්ලුණා හැමතැනම. ඊට පස්සේ මොකද වුනේ? දැන් අර බ්‍රාහ්මණතුමා රැවටුනේ නැහැ. අපෝ තාම ගත්තේ නැහැ ඕ බොරුවක් කියලා යා කිව්වා. දැන් මේ මුළු දඹදිවම මිනිස්සුන්ගේ කතාව මොකද? කවුද ඉෂ්ටා? කවුද මේක අරගෙන යන්නේ? පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේයි මහමුගලන් මහරහතන් වහන්සේයි ගිජුකුළු පව්වට නගිමින් හිටියේ. මොන පව්වටද? ගිජුකුළු පව්වට නගිමින් හිටියේ. අන්න ඒ වෙලාවේ දර කඩන කාන්තාව ටිකක් ඔයි යන්නේ බිම ඇස් දෙක බලාගෙන රහත් වෙලා කියලා කියන්නේ. කොහෙද රහත්? අන්න අරගෙන ගියාද කියලා දැන් මේ ගාන කාටද මේ හිට ගහන්නේ? මහමුගලන් මහරහතන් වහන්සේටයි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේ මේ සද්දය ඇහුණා මුගලන් මහරහතන් වහන්සේට පින්ඩෝල ස්වාමීන් වහන්සේට. මුගලන් මහරහතන් වහන්සේ කියනවා අන්න අරක ගිහිලා අරගෙන එන්නේ. මේ මිනිස්සු නිකන් පවපුරව ගන්න. ඉතින් මම යන්නේ මොකටද? භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කළ ඔබ මහා එර්ධිමත් කියලා. ඔබ වහන්සේම ගිහිලා අරගෙන එන්නේ. දැන් කිව්වා එහෙනම් නෑ මං ගැන කවුරුත් දන්නවනේ. ඔබ වහන්සේ යන්න. දැන් එතන පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මොකද කරේ? මේ ආසන්න ඉතුරු විශාල ගල් කුල. මේ ගල් කුල ගත්තා මාපට ඇඟිල්ලට ගලවලා ගත්තා. අරගෙන මොකද කරේ? ඒ රජගහ නුවරම පින්නතුනි මොකද කරේ? තනිකර සර්කල් එකක් වගේ කරගුණා. මිනිස්සු බලනවා අම්මෝ ගලක් වැටි සුනාමි එනවා කියලා නෙමෙයි මොකද? ගලක් වැටෙනවා කියලා හැංගෙන්න පටන් ගත්තා. අර රහතන් වහන්සේ මොකද කරේ? අදිස්ථාන බලෙන් ගල දෙකට පැලුවා. දැන් මේව ඉස්සරහට මේ අභිධර්මයේ පැහැදිලි කරන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා කසීනවලදී
ගල දෙකට බලලා අර ගල මැදින් මතුවෙලා පෙන්නවා. එපාර මිනිස්සු කියන්න ගත්ත අනේ අපි මේ පින්ඩෝල සාමින් වහන්සේනේ. පුණ්‍යවල හාමුදුරුවනේ. අනේ අපිත් දාන දුන්න හාමුදුරනේ ගල නම් වටන්න එපා. ගැහුවා පින්නතේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තීන තැනටම ගිහිලා ගල හෙල්ලිලා හැමෝම හයි වුණා. ඊට මොකද කරේ? අහසින් ඇවිල්ලා පාත්‍රය අරගෙන ඉඳඩිය. මිනිසු සාදුකාර හඬ දෙන්න පටන් ගත්තා. අන්න රහතන් වහන්සේලා. අපිත් දානේ දැන් මේක ඉන්දියාවේ කටකතාවක් වගේ. දැන් අද නිකන් මම මොනවා හරි මවල දුන්නොත් කොහොම වෙයිද? මේ හෝල් එකේ ඊට මත වෙනවා. අනිවාර්යයෙන්. නැද්ද? දැන් අද මොනවා හරි අත්තරා මවල විසි කරොත් මොකද වෙන්නේ මෙතන? මේ හෝල් එකේ පින්නතුනි මෙතන මිනිස්සු අභිධර්මය අහන්න නෙමෙයි මොකද? ප්‍රාතිහාර්ය බලන්න. එකල අදත් එහෙමයි, එකලත් එහෙම තමයි. එකල එහෙමනම් අද වෙන කවර කතාවද? ගහක මූණක් මතු වෙලා තිබුණොත් මොකද වෙන්නේ? යන්නේ නැද්ද? යනවා. ඉතින් ඒ වගේ තමයි මේ වගේ දෙයක් කර මොනව වෙයිද? ඊට පස්සේ අර මිනිස්සු කියාගෙන ගියා මෙන්න මෙහෙම කරා මෙහෙම අහසින් ආව ගලක් ගෙනාවා විසි කරා. ඊට පස්සේ අර මිනිස්සු දැක්ක නැති මිනිස්සු හිටියනේ මේ සිද්ධිය. ඒ මිනිස්සු ගියා කොහෙටද? පින්ඩෝල ස්වාමීන් වහන්සේ ඉන්න තැනව. අනේ ස්වාමීන් වහන්සේ අපිත් දාන දුන්න අපිටත් පෙන්වන්නකො මොකද්ද? ප්‍රාතිහාර්ය. මොකද්ද පෙන්වන්න කියන්නේ? දැන් පිළිදි වැල නොකිඩි මිනිස්සු එනවා. මේ ස්වාමීන් වහන්සේ අහසට යනවා පළඟා බැඳ ගන්නවා මල් විසි කරනවා පුදුමාකාර ප්‍රාතිහාර්ය පෑම. මිනිස්සු සාදු කාරහට දෙනවා. ධර්මයට පැහැදිලාද? නෑ ප්‍රාතිහාර්යයට පැහැදිලා. දැන් මේ ගෝසාව ඇහුණ මිනිස්සුගේ ගෝසාව කාටද? බුදුරජාණන් වහන්සේ. ආනන්ද මොකද ගෝසාව? ස්වාමීනි පින්ඩෝල ස්වාමීන් වහන්සේ irdi ප්‍රාතිහාර්ය පානවා. එන්න කියන්නේ කොහොමද? මොකද කිව්වේ? එන්න කියන්නේ. දැන් ආවා. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කරේ කියලා. ස්වාමීන් වහන්සේ irdi ප්‍රාතිහාර්ය පෑව කියලා. මොකද ගණිකාවකගේ ඇඳුම් ටික ගලවලා පෙන්නුවද තමන්ගේ තියෙන හැකියාව? ස්වාමීන් මෙහෙමනේ. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම කරන්න එපා. මොකද කිව්වේ? ඔය හඳුන් පාත්‍රේ කතාව ඕක 4-8ට පළලි වරලා කම්බුල් ගාය හැදිච්ච අයට ගාන්න තියන්නේ කිව්වා. මොකද කර මේ වගේ සුළු දෙයකට මේ වගේ දේවල් කරන්න එපා කියලා පින්නොතනි සම්මුති වශයෙන් ශික්ෂාපදයක් පැනේ. මොකද නැවත කිසිම කෙනෙකුට irdi ප්‍රාතිහාර්ය පාන්න ඇයි එදා බුදුරජාණන් වහන්සේ එහෙම නොකරා නම් අද පින්නතුන් එන්නේ ධර්මය අහන්නේ මොකක් බලන්නද? මැජික් බලන්න. ඇයි ඒ වගේවට ආසයි මිනිස්සු. නමුත් බුදුරජාණන් වහන්සේට උන්නේ මේ මිනිස්සු රවට්ටලා වසඟ කරන්න නෙමෙයි. මොකක්ද උන්නේ? මේ නිත්‍ය සුඛ ආත්ම සංඥාවලින් ගලවලා සත්‍ය පෙන්නන්න. ඉතින් පින්නතුනි මොකක්ද උනේ? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් සමාවෙන් අරගෙන ඒකට කැමති වුණා. ඊට පස්සේ irdi ප්‍රාතිහාර්ය පෑවේ. දැන් පින්නතුනි අන්‍යාගමිකයින්ට ওই කතාව ආරංචි වුණා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ irdi ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා ශික්ෂාපද පනවලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ජීවිතේ කියා සිල්පද කඩන අය නෙවෙයි කියලා. දැන් ඊට පස්සේ උන්දලා කිව්වා මොකද්ද? ඔන්න ඕකනේ අපි අපේ irdi පෙන්නුවේ නැත්තේ. අපි ලාභ සත්කාර වලට කැමති අය නෙවෙයි. අපිටත් තියුණා. අපි පෙන්නුවේ නැහැ. ඊට පස්සේ පින්නතුනි මොකද වෙන්නේ? තැන බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මුළු දඹදිව තලෙම කරහන්න පටන් ගත්තා. මේවා පෙන්නුවේ මොකටද? කන්න බොන්න හොයාගන්න, ඇඳුම් පැළඳුම් හොයාගන්න. මේ වගේ සැපයට ආසයි කියලා ගරහන්න පටන් ගත්තා. ඒකට පින්නතුනි ඕක ආරංචි වුණා කාටද? බිම්බිසාර රජතුමාට. කාටද ආරංචි වුණේ? බුදුරජාණන් වහන්සේ irdi ප්‍රාතිහාර්ය නවත්තලා කියලා ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ මොකද වුනේ? බිම්බිසාර රජතුමා දුවගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ irdi ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා තියෙන නතර කරලා තියෙන ඇත්තද? අයිත් අපිට irdi ප්‍රාතිහාර්ය දකින්න බැරිද බුදුරජාණන් වහන්සේගෙන්? ඒ වෙලාව රජතුමනි ඔබට ඔබේ රාජ්‍ය ගව් කීයක් දෙනවා? ගව් 3ක් දුරට විහිදෙනවා කො විශාල රාජ්‍යයක්. බිම්බිසාර ඕකේ තියෙනව නේද ඔබටම ආයත් අඹවියන්? අරලියගහ මන්දිර නෙවෙයි අඹවියන්. මොන මන්දිරද? අඹවියන්. ඔය අඹවියන් වල අඹ ඇවිල්ලා වෙන මිනිස්සු කැඩුවොත් ඔබ දඬුවම් දෙනවද නැද්ද කියලා ඇහුවා. දෙනවා. ගව් 3ක ආතරේ රාජාඥාව පවතින මේ වරද කරෝ රාජ්‍ය දඬුවමට ලක්. දැන් ඔබ ඔය අඹවනේ අඹ කෑවොත් රාජ්‍ය දඬුවමට ලක් වෙයිද කියලා ඇහුවා. නෑ කොහොම. බිම්බිසාර ඔබගේ ආනුභාවයේ තියෙන ගව් කීපයයි. නමුගේ මගේ බුද්ධානුභාවය කෙල සහස්‍රයක් ලෝක ධාතු වලින් එහාටත් පැතිරෙනවා. ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය පාන්න බැරි වුණාට රජතුමනි මට ඒක සාධාරණ නෑ. ශ්‍රාවකයන්ට ශික්ෂාපද පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද නැහැ කියලා කිව්වා. ඊට පස්සේ රජතුමනි මෙන්න මේ අප්‍රේල් මාසෙදි මේක කිව්වේ තවත් මාස 4ක් ඇවෑමෙන් කොහෙදද? සංකස්ස කියන නුවර අඹ ගහක් යටදී මම irdi ප්‍රාතිහාර්ය පානවා රජතුමනි. ඇයි එහෙම කිව්වේ? ඒ වෙනකොට ශ්‍රාවකයන්ට ඉතාමත් ඉන්දියාවේ ඉන්න පුළුවන් කමක් තියුනේ නැහැ දඹදිව තලේ. ඒ තරම් ගරහනවා. ඉතින් මේක දැන් ආරංචි වෙන රජතුමාට හරි සතුටුයි.
මේක දැන් ආරංචි වුණා කාටද? අන්‍යාගමික අය. ඒගොල්ලෝ කිව්වා අපිත් ওই නගරෙම අපිත් ස්ටේජ් එක අපිත් එති ප්‍රතිහාරය පානවා කියලා කිව්වා. දැන් පිටුද ඒ කාලේ පුදුම විප්ලවයක් එකල ඉන්දියාවේ. මුළු අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල පුත්ත කියන්නේ අද තියෙන දඹදිව තලයේ නෙමෙයි මොකද? එදා ඇෆ්ගනිස්තානයත් දඹදිවටයි. අතනින් පැත්තෙන් ගියාම අරාබිය ගාවට කිට්ටුවට යනකම්. අනිත් පැත්තෙන් ගියාම චීනයේ කිට්ටුවට යනකම්. මියන්මාර් කිට්ටුවට යනකම් මොකද විශාල රාජ්‍ය. ඒකට කියන්නේ මොකද? දඹදිව තලය. රාජ්‍ය නටත් වුණා. අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල පුත්ත කියලා. මෙන්න මේ රාජ්‍ය නටේම පින්නතුනේ මේ හඬ පැතිරුණා. මේ රාජ්‍ය නටේම මේ හඬ දැන් පින්නතුනේ මිනිස්සු එනවා පහටද සංකස්සෙට. යන සවැත් නුවර මට සංකස්සේ තියෙන සවැත් නුවර නේද? ජන ගඟක් ගලනවා. මොකටද මේ එන්නේ? මේක බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වොත් බලන්නනේ. දැන් ශ්‍රාවකයෝ පාතිහාරය පානවා බලන්න. එතකොට පින්නතුනේ ලෞතර බුදුරජාණන් රජගහ නුවර ඉඳලා ශ්‍රී සංකස්සපුරයට වඩිනවා ශ්‍රාවකයොත් එක්ක. මොකටද? මේ කියපු බුද්ධ වචන ඉෂ්ට කරන්න. දැන් එකල පින්නතුනේ ඒකේ පින්නතින් පිළිවෙනි මාසය ගියා. ඒ කියන්නේ මැයි මාසෙ ගියා, ජුනි මාසෙ ගියා, ජූලි මාසෙ ගියා, අගෝස්තු මාසෙ ලං වෙනකොට මිනිස්සු කඳවුරු බැඳගෙන හිටියා පින්නතුනේ. ලංකාවේ විශාලත්වයට වඩා වැඩි. ලංකාවේ මේ කියන්නේ පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට කොච්චර දුරක් තියෙනවද? පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට මේ දුර කිලෝමීටර් කීයද? දන්නේ නැද්ද? මං හිතුවා මං විතරයි දන්නේ නැත්තේ කියලා. එහෙනම් මේ පැත්ත පළල දන්නේ නැද්ද? මාත් දන්නවා. දැන් ඔය මොකක් හරි එකක් තියෙනවනේ. ඔන්න ඔය ලංකාවේ දිගට වඩා පින්නතුනි 3 ගුණයක් දිගට ජනතාව හිටියා. ඒක අංග මගද කාසිකෝද අදත් ඉන්දියාවේ කීයද කෝටි 100කට ආසන්න ජනතාවක් ඉන්නවා. ලංකාවේ දින දෙකකට වගේ ගානක්. ඒ වගේ විශාල ජනගහනක් මේ රැස්සෙලා හිටියා මොකද්ද? මෙන්න මේ ප්‍රාතිහාර්ය බලන්න. එකල අන්‍යාගමිකයන්ට විශාල බලයක් තිබුණා. විශාල බලයක් කියලා කියන්නේ පින්නතුනි. ඒගොල්ලෝ විශාල ශ්‍රාවක වට්ටියක් හිටියා. ඒ අය මොකද කරේ? අඹ ගහක් යටනේ බුදුරජාණන් සිරිති ප්‍රාතිහාර්ය පානවයි කියලා කිව්වේ සියලුම අඹ ගස් සවැත් නුවරින් අයින් කරා. සියලුම අඹ ගස් ඒ සිටුවරු රජවරු එකතු වෙලා සවැත් නුවරින් අයින් කරා. දැන් අඹ ගස් නැත්තම් බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය පාන තැන වචනේ බොරු වෙනවා. ඊළඟට පින්නතුනේ මොකක්ද කරේ? මේ අයගේ සිටුවරු රජවරු ඒ පැත්තේ තියෙන කිහිරිවන සඳුන්වන ඔක්කොම වෙන් කරා. කවුද? ඒගොල්ලෝගේ ශ්‍රාවකයන්ගේ සිරිති ප්‍රාතිහාර්ය පාන ස්ටේජ් එක හදාගත්තා. එතකොට මොකද? ඊට පස්සේ මේක ආරංචි වුණා කොසල් රජතුමාට. දුවගෙන ආවා. ඇයිලා භාග්‍යතුන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ අන්න අරගොල්ලෝ ස්ටේජ් හදන මේව වෙන් කරගෙන යන අපේ රාජ්‍ය පැත්තක් නෙවෙයි. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. දැම්ම කියන්නේ මාත් වෙන් කර ගන්නවා. මට දෙන්න බාර දෙන්නකෝ ස්ටේජ් එක හදන්න. අර මහ බඩක් තියෙන කවුද? කොසල් රජතුමා. බුදුරජාණන් වහන්සේ කිව්වා මට රජතුමනි ඔබගේ ස්ටේජ් වැඩක් නෑ. සක්දේව් රජතුමා නෙවෙයි සක්‍ර දේවේන්ද්‍ර මේ වෙනකොට මේක බාර අරගෙන ඉවරයි මම ඉර්ධි ප්‍රාතිහාර්ය හදන ස්ටේජ් එක හදන්න කියලා. කියන්නේ සක්මන හදන්න. දැන් මේ අන්‍යාගමිකව මාස ගණන් තිස්සේ ලස්සන මල් ගෙනල්ලා, නෙළුම් මල් ගෙනල්ලා, කිහිරි මල් ගෙනල්ලා, කිහිරි ගස් ගෙනල්ලා දැන් මේ විශාල ස්ටේජ් හදන මොකද්ද? ඉර්ධි ප්‍රාතිහාර්ය. දැන් මේ තියෙන මේ දේ බලන්න එකල ඉන්දියාව විශාල ජනතාවක් රැස් වෙලා හිටියා. ඉතින් දැන් පිළිවෙලින් 3 මාස ඉවරයි. අගෝස්තු මාසේ ඇසළ පොහොයට දවස කලින් දවස පොය උපදා වෙන දවස කලින් දවසේ උදා වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ආසන්නයට වැඩලා හිටියා. කුටිය. ඒ වෙලාවේ පින්නතුනේ වඩින මග අඹ ගස් නැහැ. මොකද උනේ මෙන්න මේ අවස්ථාවේ කටු අකුලක තිබුණ පින්නතුනේ දිමියව පැඩපු මොකද්ද? අඹ ගෙඩියක් ඇහිලා තිබුණ පොළ වලින්. ඒක අහුණා කාටද? ඒ රජතුමාට සේවය කරන පුරුෂයෙක්. මේක අරගෙන පින්නතුනේ මෙයා හොදනකොට ලොකු අඹ ගෙඩියක්. මෙයා හිතන රජතුමාට මේ අඹ ගෙඩිය ගෙනින් දුන්නොත් මට කහවණු 8ක් ගන්න පුළුවන්. කහවණු 8ක්. ඒ වුණත් මේ ප්‍රදේශයේ වැඩියා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි අහලා තියෙන උන්වහන්සේ කලු කිසකෙස් තියෙන කාලෙම මේ පැවිද්දට ගියේ කියලා. අනේ මේ අඹ ගෙඩිය උන්වහන්සේට පූජා කරනවා, භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා කියලා මෙයාට සිතක් පහළ වුණා. සිතක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා මේ සන්ධ්‍යා භාගයේ මේ අඹ ගෙඩිය පිළිගන්නකොට සතරවරන් දෙව් මහ රජවරු මොකද උනේ? සතර අතින් ඇවිදිලා රත්තරන් පාත්‍රයක් බුදුරජාණන් වහන්සේ දික් කරා පිළිගන්නවා. දැන් දෙවිවරු කොහොම බුදුරජාණන් වහන්සේ ගැන දන්නවනේ. ඉතින් මොකද මේ පාත්‍රයට බුදුරජාණන් වහන්සේ අර අඹ ගෙඩිය පූජා පිළිගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ අඹ පානයක් හදලා පිළිගන්නවන වළඳන්න කියලා. ඊට පස්සේ අඹ ඇටයක් වෙනවනේ දැන් අඹ පානේ හදනකොට. ඒ ඇටේ දුන්න මොකද කරන්නේ? ඒ කුමාරයාට මොකද කරන්නේ? ওই ආසන්නයේ තැනක පොළව හාරලා යට දානවා කියලා. මොකද කිව්වේ? පොළව හාරලා යට දානවා. ඒ කුමාරගේ නම මොකද්ද? මොකද්ද? මොන නමද? දන්නේ නැද්ද? මටත් දන්නේ මට මතක. ඊට පස්සේ මේ කුමාරයාගේ නම මේ කුමාරයා මොකද කරේ?
දැන් ඊට පස්සේ බුදුරජාණන් වළඳලා පාත්‍රය හොදලා දුන්නා මේකට වතුර දාන්න කියලා. මෙන්න මේ අඹ ඇටයට පින්නතුනේ වතුර වැටෙනකොට අර පාත්‍රය මොකද වෙන්නේ? මේක පැලේ ලොකු වුණා. තව මොකද වුනේ? තව විශාල වුණා. තව විශාල වුණා. මහා අඹ වෘක්ෂයක් බවට පත් වුණා. පුළුවන් ද වෙන්න බැරිද? පුළුවන්. පුදුමයි. දැන් පින්නතුනේ ඕව විශ්වාස කරන්න අමාරු දේවල් එකපාර. දැන් බලන්න ඉස්සර අඹ ගහක් ඇදලා අවුරුදු 23ක් යනවා ගෙඩියෙන්න. දැන් මාසෙන් දෙකකින් අවුරුද්දෙන් ගන්න නැද්ද? ඉතින් මේ සාමාන්‍යයටත් ඕක කරන්න පුළුවන් බුද්ධානුභාවයට මේවා කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ මේවට හේතු පැහැදිලි කරන්න පුළුවන් තව ඉස්සරහට. ඉතින් මේ ආකාරයට පින්නතුනේ අඹ ගහ ලොකු වුණා. මෙන්න මේ අඹ ගහට කිව්වේ මොන අඹ ගහ කියලාද? මොන අඹ ගහ කියලාද කිව්වේ? ඈ? මොන කුමාරයා පූජා කරද අඹ ගහද? ගන්ධබ්බ කුමාරයාද? මොන කුමාරයා? මේ අඹ ගහට මේ කුමාරයාගේ නම වැටුණා. මොන වෘක්ෂය කියලා අඹ වෘක්ෂයද කියලා කිව්වේ? මටත් මතකෙට එන්නේ නැහැ ගෑ මේ අහන්නේ. කවුරු දන්න කෙනෙක් කියනවා නම් කියන්න. මොන කුමාරයාගේ නම? ඈ? එයා මතක් වුණොත් කියන්න. කවුරුත් දන්නේ නැහැ කියන්න. මොකක්ද දන්නේ නම? ඈ? දන්නවද? ඈ? ගන්ධබ්බනේ මොකද්ද? මතක නැහැනේ. ඊයේ කියනවා මට මේ කතාව කියනවා. ඒ කුමාරයාගේ නම වැටුණා. ඊට පස්සේ පින්නොතනේ මොකක්ද උනේ? දැන් ලෞතුරා බුදුරජාණන් මේ අඹ ගහේ අකාලේ ඵල හැදිලා වීසිරලා ගියා මිනිස්සු ආරාම්භ කන්න පටන් ගත්තා. කරගෙන ගියා මේ පැත්තේ අඹ හරිම රහයිනේ. රහයිනේ බුදු කෙනෙක්ට අපහාස කිරීම කෙනෙක්ට එරෙහිවීම පිටත විපාකේ දිට්ඨව ධම්ම වේදිනියාව අර කකා අඹයට වලින් ගැහුව ගලවපු මිනිස්සුන්ට. ඇයි ගැහුවේ? මෙච්චර රස අඹ ගස් ගැලෙව්වා කියලා. දැන් පින්නොතේ පිළිවෙලින් සන්ධ්‍යා භාගයේ උදා වෙනකොට පින්නොතේ සක්දේව රජතුමා ඒ කියන්නේ දෙදෙව්ලොවට අධිපති සක්කදේවේන්ද මොකද කරේ? වාත වලාග දෙවියන්ට අණ කරා මොකද්ද? හුලඟ හමන්න කියලා. මොකද්ද කරේ? අර කීරි කොට මල් ගැලවිලි වීසි වෙන්න ගත්තා පින්නතුනේ. අර ප්‍රදේශයේ හුලඟ වේගයෙන් හමනකොට. නමුත් කිසිම මිනිස්සෙට කරදරයක් ඊළාට පින්නතුනේ උෂ්ණ වලාග දෙවියන්ට කිව්වා සන්ධ්‍යා භාගයේ හිරු එළිය වැඩියෙන් දෙන්න කියලා. ඒ වෙලාවේ මොකද? අධික තේජෝ ධාතුව තියෙන පිණ්ඩේ හරිය පුදුනා රස්නේ ආවා. ඊට පස්සේ සිහින් වැහි පොද ගලාගෙන ගියා. අන්‍යාගමිකයෝ බය වුණා. අඹ ගහක් ආවා. ස්ටේජ් ගැලවිලා යනවා. අජිත කේස කම්බල නිකණ්ඨ නාගපුත්‍ර පකුද කච්චාණික සාස්ෘණ වහන්සේ දුවන්න පටන් ගත්තා. දැන් යාළුවගේ ශ්‍රාවක ඇයි දුවන්නේ? කොහෙද යන්නේ? අද ප්‍රාතිහාර්ය පානව නේද? අනේ පොඩ්ඩක් ඉන්නවා කියලා දුවනවා. දැන් යනකොට පින්නතුනේ එක සාස්ෘණ වහන්සේ නමගේ ශ්‍රාවකයෙක් රාටිකක් පෙරාගෙන මුට්ටියකුත් අරගෙන එනවා. මේ රාටික පීලා කොහෙ යන්නද? තමන්ගේ සාස්ෘණාවේ ප්‍රාතිහාර්ය වලන්න. ඒ මේ ගඟක් ගාවද? අද ප්‍රාතිහාර්ය පානවනේ අනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් දැක ගන්න ලැබීමත් වාසනාවක්. ඉතින් රාටික සප්පායන් වෙන ඕන්නේ ඔක විසි කරපන් කියලා මුට්ටි අරගෙන ඔළුවේ දාගෙන ගඟටම පැනලා මැරුණා. බුදු කෙනෙක්ට අපහාස කිරීමේ විපාකයට. ඒ ආකාරයට උනාම කියනවා බුදුරජාණන් වහන්සේ කිසිම දෙයකින් සැලුනේ නෑ. දැන් ජනතාව බලාගෙන ඉන්නවා. පිනොත් එතන සන්ධ්‍යා භාගයේ හිරු බහැ යනවත් එක්කම පිනොතුනේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අර අඹ ගහ පාමුල ඉඳලා නැගෙන හිර සිටිජේ දක්වාම රුවන් සක්මනම් නැවුණා. මැණික් සක්මනම් නැවුණා. මිනිස්සු සාදුකාරකට දෙන්න පටන් ගත්තා. ඊළාට අඹ ගහ පාමුල ඉඳලා බටහිර සිටිජේ දක්වාම රුවන් සක්මනක් නැවුණා. දැන් මෙතන ඉන්නවා ඒක දැකපු අය නමුත් මතක නැහැ. ඒකලා ඒ සිදුවීම දැකපු අය ඇති මෙතන. නමුත් මේව මතක නැහැ. පින්නතුනේ ඊළඟට පින්නතුනේ මොකද්ද වුනේ? මෙන්න මේ රුවන් සක්මනේ දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන වෙලාව සඳ පායාගෙන මොන සඳද? ඇසල සඳ. අන්නේ වෙලාවේ පින්නොතින් බුදුරජාණන් වහන්සේ කීතුනා මේ ශ්‍රාවකයන්ගේ තැටි මේ අයට අනිත් අයට මම පෙන්වන්න ඕන. මෙතෙක් කල දැන් ශ්‍රාවකයන්ට ගැරෙව්වා. අන්නේ මේ බුදුරජාණන් වහන්සේ සිතේ සිතවිල්ල දැක්කා. ගරණී කියලා ගිහි උපාසිකාවක්. කවුද? එයාගේ නම ගරණී. ගිහි උපාසිකාවක්. ගරණී කියලා බුදුරජාණන් වහන්සේට වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මොකද කිව්වේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙහෙසෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න. මම ප්‍රාතිහාර්ය පාන්නම් කියනවා. මිනිස්සු බලන් හිටියා. මේ ළඟ ඉන්න මිනිස්සුන්ට ඇහෙනවා. ඇහුවා ගරණි ඔබ මොකක්ද ප්‍රාතිහාර්යයට කරන්නේ? මොකක්ද ඔබ කරන්නේ? එතකොට ඒ උපාසිකාව කිව්වා මොකක්ද? මෙන්න මේ පෘථුවිය මොකද මේ වගේ විශාල පෘථුවි තලයක් මෙන්න මේ රුවන් සක්මනේ මවලා. මෙන්න මේකේ මම පේන්න කිඳුරියක් වගේ ඇතුල් වෙනවා අවකාශ ධාතුවේ මෙහෙම පිට වෙනවා. කවුද කියලා කිඳුරියගේ විශාල රූපයක් මවා ගන්නවා. පෘථුවිය මේ පැත්තෙන් ඇතුල් වෙනවා අනිත් පැත්තෙන් පිට වෙනවා. එතකොට අහයි මේ කවුද මෙහෙම කරන්නේ? ඒතර භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ මගේ ගිහි උපාසිකාවක්. මගේ ඇයගේ නම ගරණී. එතකොට මේ පින්නතුන් හිතායි මොකද්ද භාග්‍යතුන් වහන්සේ ගරණීගේ ආනුභාවය මෙහෙමනම් බුද්ධානුභාවය කොහොමද කියලා. කිව්වා මම දන්න ඔබට කරන්න පුළුවන් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි ආව චුල්ලානාත පිණ්ඩික. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා භාග්‍යතුන් වහන්සේ වෙහෙස වෙන්න එපා.
භාග්‍යතුන් වහන්සේ මහන්සි වෙන්න එපාය. මට අවසර දෙන්න මම ප්‍රාතිහාර්ය පාන්නම් කියලා. එතන මොකක්ද ඇහුව කරන්නේ? කිව්වා මෙන්න මේ ඉන්න ජනකායට වඩා විශාල බ්‍රහ්මක් ශරීරයක් මවාගෙන මේ සුවන් සක්මන්ට නගිනවා මම භාග්‍යතුන් වහන්සේ. නැගලි ඉවර වෙලා මොකද වෙන්නේ? මේ විශාල දෑත් වලින් උඩ පැන බල්ටි ගගහා මං අප්පුඩි ගහනවා භාග්‍යතුන් වහන්සේ. ඒක නිකන් මේක ගර්ජනාවක් වෙයි. එතකොට හයි මේ කවුද? එතන බුදුරජාණන් වහන්සේ කියන මම මේ ගිහි උපාසකේ කවුද? චුල්ලානාත පිණ්ඩිකයි. එතකොට මේ මිනිස්සු හිතයි මේ ශ්‍රාවකයේ ආනුභාවය මෙහෙමනම් ගිහි කෙනෙක් වෙලා බුද්ධානුභාවය කොහොමද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහන්සියට අවසර දෙන්න කිව්වා. කිව්වා ඒකට මේ මම දන්නවා කරන්න පුළුවන් කියලා. නමුත් ඒකට මේ වෙලාව නෙවෙයි කියලා. ඊට පස්සේ පින්නොතනේ ආව මෙතෙන්ට 7 අවුරුදු චීරානම් රහත් තෙරණියා. අවුරුදු 7යි වයස. අවුරුදු 7යි සාමණේරීන් වහන්සේලා. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ මේ පුංචි දරුවෙක්. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න. මම පාන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපි වගේ දියණියන් ඉඳිද්දි මහන්සි වෙන්න එපා. ඇහුව චීරා මොකක්ද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ හිමාල පර්වතය මේ තියෙන ඉන්දියාවේ සියලුම පර්වත ගෙනල්ලා මේ ගුවන් සක්මණේ මම තියනවා කිව්වා. කිජුකුළු බව ඔක්කොම තියනවා කිව්වා මෙතන ගෙනල්ලා. තියලා ඉවරලා විශාල හංස රාජ්‍යයේ රූපයක් මවාගෙන මේ කිසිම මේක නොගෑවි මම පිහාඹනවා. එතකොට අහයි මොකක්ද? මේ කවුද? භාග්‍යවතුන් වහන්සේ එතකොට කියන්නේ අවුරුදු 7යි වයස. නම චීරා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවක් සාමණේරීන් වහන්සේ නමක් කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මම දන්නවා එහෙම කරන්න පුළුවන් කියලා චීරා. නමුත් මේකට කාලය නෙවෙයි අවසර දුන්නේ. ඊට පස්සේ ආව පිරුනේ 7 අවුරුදු චුන්ද ස්වාමීන් වහන්සේ. අවුරුදු 7යි වයස. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මහන්සි වෙන්න එපා. මට අවසර දෙන්න මම ප්‍රාතිහාර්ය පාන්නම්. බුදුරජාණන් වහන්සේ වෙහෙස වෙන්න එපා. මොකක්ද ඔබ කරන්නේ? මේ ඉන්දියාවේ විශාල වෘක්ෂයක් තියෙනවා. ඒකට කියන්නේ මහා ජම්බු ගහ. විශාල ජම්බු ගහ. ඒ අන්නේ ජම්බු ගහ ගෙනල්ලා මෙතන තියලා හොලවනවා ජම්බු වීසිනවා මේ අයට ඇහිදගෙන කන්න. එතකොට අහයි කවුද මේ වේගෙන් හලවල මේ ජම්බු විසිරවන්නේ මේ ජම්බු ගහ ගෙනාවේ? එතකොට කියන්නේ අවුරුදු 7යි වයස කවුද? චුන්ද ස්වාමීන් වහන්සේ. අවුරුදු 7යි පුංචි ළමයි. එතකොට හිතයි මේ අවුරුදු 7ක මේ බුදුරජාණන් වහන්සේ ඉක්මවල තියෙන්නේ. මෙහෙමනම් ආනුභාවය බුද්ධානුභාවය කොහොමද කියලා හිතේ කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒකට අවසර දුන්නේ නැහැ. ඊට පස්සේ ආ උත්පලවන්නා රහත් තෙරණිය. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරාට සක්මනේදී. වන්දනා කළ කිව්වා භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ වෙහෙස වෙන්න එපා. අපිට අවසර දෙන්න. අපි ප්‍රාතිහාර්ය පාන්නම් බුදුරජාණන් වහන්සේ ඉන්න කියලා. කිව්වා මොකද්ද කරන්නේ ඇහුවා. මොකද්ද කිව්වේ? මෙන්න මේ ඉන්න ජනතාවගේ පිටත් වඩා විශාල තුන්ගුණයක් ජනතාව මෙන්න මේ සක්මනේ මවලා මහා සක්විති රජෙක්සේ බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල්ලා පාකමල් වඳින්නම් කියලා කිව්වා. එතකොට අහයි මේ කවුද? ඒ කියන්නේ හස්ත රත්නේ, අස්ති රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ රත්න හතක් ලැබෙන සක්විති රාජ කෙනෙක්ගේ සිරුරක් මවලා ඉතා විශාල ජනකායක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සිරිපාතුල් වඳින්නම් කිව්වා. මම දන්නවා උත්පලවන්නා කරන්න පුළුවන් කියලා. ඒකට කාලය දැන් නෙවෙයි අවසර දුන්නේ නේ. ඊළඟට ආව මහමුගලන් මහරහතන් වහන්සේ. මහානුභාව සම්පන්නයි. බුදුරජාණන් වහන්සේට පස්සේ ආයි මුගලන් මහරහතන් වහන්සේට හැර ඒ විදිහට ප්‍රාතිහාර්ය පාන්න තව කවුරුත් මේ ශාසනේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළ අවසරට මොකක්ද කරන්න කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ හිමාල පර්වතය, මහා මේරු පර්වත, ওই පර්වත ඔක්කොම ගෙනල්ලා මෙන්න මේකුඩ මෑට හපන්න වගේ හපලා දානවා. මෑට හපන්න වගේ. තාම මොකක්ද ඇහුව කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් මොකද්ද කරන්නේ? මෙන්න මේ වගේ සමාන පෘථුවියක් මවලා මේ පෘථුවියේ ඉන්න ඔක්කොම පේන නොපෙනෙන සත්තු වේකෙන් තියලා පයින් ගහනකො එහාට ගහනකො මෙහාට ගහනකො මෙහෙන් එහාට ගහනකො මොකද යට වෙච්ච පෘථුවි රාශිය ඉස්මතු කරලා ගන්න. අරගෙන අනිත් පෘථුවියේ ඉන්න අයට ඕජාව කන්න දෙනවා. දැන් ඒක තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. අපි දන්නවා මේ පින්නතුන්ලාගේ පුංචි කාලේ අපිටත් වඩා එහානේ මේ කුස්සියේ ඇවිල්ලා පැපොල් ගෙඩියක් කපනකොට ගේ ඇතුළට සුවඳ එන්නේ නැද්ද? දැන් මේ ඉස්සරහා තියලා ගැබුවත් වෙනවද? නෑ. මූණේ ඇවිල්ලා ගෑවත් වෙනවද? එන්නේ නෑ. ඒ කියන්නේ මේ ආහාරයේ සුවඳ අතුරුදහන් වෙලා තියෙන්නේ. ඇයි? ඒක මේ පෘථුවිය යටට බහැලා තියෙන්නේ. අන්නේ යටපත් වෙච්ච ආහාරයේ රසය නැවත උඩට අරගෙන කන්න දෙනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මොග්ගල්ලානේ මේ වගේ හිත් නම් පහළ වෙන්න එපා කියලා. ඒ වගේ දේවල් නම් පහළ වෙන්න එපා. ඊට පස්සේ කිව්වා තාම මොනවද ඇහුව කරන්නේ? මෙන්න මේ මහා පේරු පර්වතයේ සිනේරු පර්වතයේ මාපට ඇඟිල්ලට අරගෙන කුඩයක් වගේ මං ඉහළගෙන යන්නම් භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නේ නෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා මීට කලින් ජීවිතවලදීත් මේ වගේ අභියෝග ආවා. ඒ අවස්ථාවෙත් මම අනිත් අයට යන්න දුන්නේ නෑ. ඒ වෙලාවේ මහා කන්න ජාතක ආදී ජාතක දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නොතුනි. හංස රාජයේ කිලසඩ සිංහ රාජයේ කිලසඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ රුවන් සක්මනට පැන නගිනකොට ඒ හඳ සක්කුණ අහස දිලී තියුනේ.
පින්නතුනි අන්නේ අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට විතරක් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. අනිත් ශ්‍රාවකයන්ට කිසි දිනක කරන්න බැරි යමා මහ ප්‍රාතිහාර්ය පාන්න බුදුරජාණන් වහන්සේ තීරණය කළා. පින්නතුනි මේ අහසේ මේ සක්මණෙන් අඩි 100කට 200කට ඉහළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මොකද වුනේ? ශරීරයෙන් ඉහළට පින්නතුනි විශාල ගිනි කඳක් විහිදෙනවා. ඒකේ සීමාවක් ඉවර වෙන සීමාවක් නැහැ. පහළට ශරීරයේ කොටසින් විශාල ජල කඳක් විහිදෙනවා. ඒකේ සීමාව ඉවරයක් නැහැ. ගිනි කලකුත් ජල කඳකුත් පේනවා. පින්නතුනි මෙන්න මේක මෙහෙම මේ ප්‍රාතිහාර්ය පාන්නේ කොහොමද කියලා අභිධර්මයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒකට තේජෝ කසී නෑ ආපෝ කසී නෑ යෝන. තේරුණාද පින්නතුනි? අන්න ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද ප්‍රාතිහාර්ය කොහොම දෙයක් සිදු වුණා. පේරු පර්වතයේ සිනේරු පර්වතයේ මාපට ඇඟිල්ලට අරගෙන කුඩයක් වගේ මං ඉහළගෙන යන්නම් භාග්‍යවතුන් වහන්සේ. අවසර දුන්නේ නෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා මීට කලින් ජීවිතවලදීත් මේ වගේ අභියෝග ආවා. ඒ අවස්ථාවෙත් මම අනිත් අයට යන්න දුන්නේ නෑ. ඒ වෙලාවේ මහා කන්න ජාතක ආදී ජාතක දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නොන්දනේ. හංස රාජයේ කිලසඩ සිංහ රාජයේ කිලසඩ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ රුවන් සක්මනට පැන නගිනකොට ඒ හඳ සක්කුණ අහස දිලී තියුනේ. පින්නොන්දනේ අන්නේ අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට විතරක් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. අනිත් ශ්‍රාවකයන්ට කිසි දිනක කරන්න බැරි යමා මහ ප්‍රාතිහාර්ය පාන්න බුදුරජාණන් වහන්සේ තීරණය කළා. පින්නොන්දනේ මේ අහසේ මේ සක්මණෙන් අඩි 100කට 200කට ඉහළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මොකද වුනේ? ශරීරයෙන් ඉහළට පින්නතුනි විශාල ගිනි කඳක් විහිදෙනවා. ඒකේ සීමාවක් ඉවර වෙන සීමාවක් නැහැ. පහළට ශරීරයේ කොටසින් විශාල ජල කඳක් විහිදෙනවා. ඒකේ සීමාව ඉවරයක් නැහැ. ගිනි කලකුත් ජල කඳකුත් පේනවා. පින්නතුනි මෙන්න මේක මෙහෙම මේ ප්‍රාතිහාර්ය පාන්නේ කොහොමද කියලා අභිධර්මයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒකට තේජෝ කසී නෑ ආපෝ කසී නෑ යෝන. තේරුණාද පින්නතුනි? අන්න ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද ප්‍රාතිහාර්ය කොහොම දෙයක් සිදු වුණා. ඊළඟට පින්නතුනි සතපෙන් ඉරියව්වෙන් සක්මන් කරන ඉරියව් විශාල ප්‍රාතිහාර්ය සංඛ්‍යාව බුදුරජාණන් වහන්සේ අරුණ උදා වෙන තුරු කර ප්‍රාතිහාර්ය පෑව මිනිස්සුන්ට පින්නතුනි කන්න බොන්න ඉන්න තැන් මතක් වුණේ නැහැ. සිතේ ප්‍රාතිහාර්යම සමාධිමත් වෙලා තිබුණා. සිත බලබලා බුදුරජාණන් වහන්සේ සෑම කෙනාට සංඥාව වෙනස් කරන ධර්මයේ වන බුදුරජාණන් වහන්සේලාගේ අමා ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන චතුරාර්ය සත්‍ය දේශනාව වදාරනකොට පින්නතුනි අහස්තලයක ඉන්දිකටු සිදුරක් ගහන්න බැරි තරක දෙවිවරු හිටිය මේ ප්‍රාතිහාර්ය බලන්න. ඒ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් මෙන්න මේ ධර්මය වැටහිලා බොහෝ දෙනා ඒ අරුණ උදා වෙන සුසු වෙන ජීවිතේ තමන්ගේ අරුණ උදා කරගෙන සතර අපායෙන් නිදහස් වෙලා තිබුණා. ඒ උදා වෙනවත් සමගම පින්නතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය අත්හැරියා. රුවන් සක්මන නැති වී ගියා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. මිනිස්සුන්ට දැන් හිතා ගන්න බෑ. මිනිස්සු අඬන්න පටන් ගත්තා. මේ බුදුරජාණන් වහන්සේලා හුදකලාව ප්‍රිය කරන අය. බුදුරජාණන් වහන්සේ බේසකලා වනයේට වැඩියද? බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන වනයේකට වැඩියද? බුදුරජාණන් වහන්සේලා තමන්ගේ හැකියාව පෙන්වන අය නෙවෙයි. අනේ අපිට බුදුරජාණන් වහන්සේ නැතුව අපි යන්නේ නැහැ කියලා පළවෙනි පිකටින් එක පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ගෙනත් දෙනකම් අපි යන්නේ නැහැ. දැන් ශ්‍රාවකයන්ට කියන්නේ. ඊට පස්සේ පින්නොතින අපි බුදුරජාණන් වහන්සේ ගෙනත් දෙන තුරුම යන්නේ නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කොහාටද වැඩියේ? තව්තිසා දිව්‍ය ලෝකේ. කොහාටද වැඩියේ? තව්තිසා පාණ්ඩුකම්බල ආසනයට වැඩිම සක්දේව රජතුමා ආරාධනා කරා වස් කාලය ගත කරන්න. මේ ලෝකෙම මිනිස්සු සත්‍ය අසරණයි. අපි අසරණ කමට පින්නතුනි එකිනෙක පුද්ගලයෝ තෝරගන්නවා අපේ සරණ යන්න. දැන් ක්‍රිස්තියානි අය ජේසුස් වහන්සේ තෝරගන්නවා. මුස්ලිම් අය නබීතුමා තෝරගන්නවා සරණ යන්න. ඊට පස්සේ හින්දු අය රාමා තෝරගන්නවා. ඒ වගේ ගොඩාක් තෝරා ගැනීම කරන මොකද්ද? තමන්ගේ අසරණ කමට සරණක් හොයාගන්න. හොයාගන්නවද නැද්ද? තෝරගන්නවා. ඒ අතර උපදිච්ච මිනිස්සු තමයි අපිත් මේ ලෝකේ. අපේ අසරණ කමට අපි සරණක් හොයන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය. පින්නතුනි ඒක සෑම මිනිස්සෙක්ටම බෞද්ධයයි කියලාගෙන සෑම බෞද්ධයෙක්ටම ලැබෙන දෙයක් නෙවෙයි. උපැන්නට බෞද්ධ වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මයෙන් හදවත බෞද්ධ කරගන්න ඒ තරම් අය නැහැ. ඒ නිසා පින්නතුනි හැම මිනිස්සෙක්ටම ලැබෙන්නේ නැති බෞද්ධුණා සෑම බෞද්ධයෙක්ටම ලැබෙන්නේ නැති ඊටා බලගත් වාසනාවක් තමයි මේ පින්නතුන්ට උදා වෙලා තියෙන්නේ. ඒක පින්නතුනි ඒ බීජය මම මේ පින්නතුන්ගේ හිතේ පැල කරා. ඒ බීජය එතනින් කඩලා විසි ගන්නවද? ඒකට පෝර වතුර දාලා හදලා මහා ගහක් බවට පත් කරගෙන මේ දුකෙන් නිදහස් කරන එක ඔබ පස්වෙනි සතියේ තේරුම් ගන්න. ඉදිරියට මේ පැලේට වතුර පෝර දාලා මම ඒක වඩා විපුල බවට පත් කරගන්නවද? නැත්නම් ඒක මම කරටියෙම කඩලා විනාශ කරලා දානවද කියලා Tamanට බාර දෙයක්. ඒක මට බාර දෙයක් නෙවෙයි. මට පෙන්වන්න පුළුවන් හැම ආකාරයකට මේ ධර්මයේ හැම පැත්තම මම මේ වෙනකම් පෙන්නුවා. ඉස්සරහට ඉදිරි සති ගානෙත් පෙන්වනවා. ඒ නිසා පින්නතුනි මොකද කරන්න තියෙන්නේ? අපි සතුටු වෙන්න ඕන. යේකේචි බුද්ධං සරණං ගතාසේ. නතේ ගමිස්සන්ති අපායං. පහාය මානුසන්දේයං දේවකායා පරිපූර්ණසන්ති. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නම්
මරණයෙන් පස්සේ එයා අපාය දකින්න කෙනෙක් නෙවෙයි. එයා කොහෙද යන්නේ? දිව්‍ය කයකින් ඊළඟ ප්‍රතිසන්දිය සරස ගන්නවායි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි කවුද? සක්‍ර දේවේන්ද්‍ර මහා සමය සූත්‍රයේ තියෙන ගාථාව. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහාය මානුසං දේයං දේවකායා පරිපූර්ණසන්ති. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ කියන ඊළඟ භවයේ ආපාය දකින්නේ අර සරණ යෑමේ තියෙන පුණ්‍ය බලයෙන්ම මොකද වෙන්නේ? ඊළඟට දිව්‍ය සායකින් සැරසෙන වාසනාවක් තියනවා අග බුදුරජාණන් වහන්සේගේ අනුමත කරා. ඒක තමයි ඇත්ත. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේලා කියන මේ ශ්‍රේෂ්ඨ ඥානෙ දිනු කරපු උත්මය ගැන අපිට හිතන්න පුළුවන් හිතක් අපිට නැහැ. අරමුණු නැහැ අපේ හිතේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ තියෙන අසීමිත ගුණකාන්දම්බයත් මේ සිතෙන් සංඥාවෙන් අරමුණු කරන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක කරන්න බෑ බුදුවරයෙක්ට මිස. පින්නතුනි ඒ නිසා පින්නතුනි නමුත් ඒ බුදුරජාණන් වහන්සේලා ගැන අපිට ඕන හිත පහදවා ගන්න පුළුවන්. මොකද්ද කරන්න පුළුවන්? අපි දන්න අපිට තේරෙන විදිහට හිත පහදවා ගන්න පුළුවන්. අන්නේ හිත පහදවා ගැනීමට ලැබෙන විපාකයක් පින්නතුනි ලේසි දෙයක් නෙවෙයි. ඒක විශාල විපාකයක් ඇති වෙන දෙයක්. මොකද්ද කියන්නේ? ඒකට ලස්සන ගාතාවක් කියන මොකද්ද? බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අනන්තයි. බුදුරජාණන් වහන්සේලාගේ ගැන අපිට හිතන්න බෑ. නමුත් ඒ අන්නේ අනන්ත වූ වස්තු බුදුරජාණන් වහන්සේලා කෙරේ අපේ හිත පහදිනවා නම් අන්නේ පැහැදීමට ලැබෙන කර්ම විපාකයක් අනන්ත වූ චුට්ටි පැහැදීමට ලැබෙන කර්ම විපාකයක් අනන්ත වූ විපාකයක් කියලා කියනෝනේ. අන්නේ නිසා පින්නතුනි ලෞතුරා බුදුරජාණන් මට මේ පින්නතුන් නිවන් දකීද? ඊළඟ මේ පින්නතුන් මේ සංසාරයෙන් ඈතර වෙන්නේ හෙට මහන්සියද කියලා මගේ චේතනාවක් නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මෙන්න මේ ධර්මය ටිකක් හරි තේරුම් අරගෙන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ගැනවත් හිත පහදවාගෙන මේ සසර අපායට වැටෙන ජීවිතය ගලව ගන්න මේ ගැනීම ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.